මානව හිමිකම් ආරක්ෂා කිරීමෙනුත් ශ්‍රී ලංකාව යහපත් තැනක අපිත් සහාය ලබා දෙනවා. ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට පවසති. මිතුදමට වසර 60ක් පිරෙද්දී ජනපතිගේ ජපාන සංචාරයෙන් මිතුදම තවත් තර වෙයි. ඇමති GL කියයි. LTTE ත්‍රස්තයන් කුරිරු ලෙස මරා දැමූ අහිංසක ජීවිත ගැන චැනල් 4වත් ජාත්‍යන්තරයත් නිහඬ ඇයි. ත්‍රස්ත හිංසාවට පත් වූවෝ හඬනගති. පොදුරද මඩුළු නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සාමූහික තීරණයක්. පොදුරද මහලේකම් කාර්යාලයෙන් ලොවට නිවේදනයක්. වතිකානු සිස්ටයින් දේවස්ථාන කවුළුවෙන් කළුදුම පිටවෙයි. නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන උත්සාහයත් අසාර්ථකයි. ජනාධිපතිතුමාගේ ජපාන සංචාරය පිළිබඳ තොරතුරු ප්‍රථමයෙන්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු වත්මන් තත්ත්වය ජපානයේ ඇගයීමට සෑම සහායක්ම ශ්‍රී ලංකාවට ලබා දෙන බව ජපාන රාජතාන්ත්‍රිකයෝ ජනපති හමුවේ පවසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජපාන නිල සංචාරය අතරතුරදී ජපාන විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාද හමු විය. ශ්‍රී ලංකාවේ සහජීවනය ප්‍රතිසංවිධාන කටයුතු හා මානව හිමිකම් කටයුතු මෙහිදී විශේෂ ඇගීමකට ලක් විය. උතුරේ සැනසිලිදායක වාතාවරණය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද ජපාන විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය. මීට වසර 2කට පෙර ජපානයේ සුනාමි අවස්ථාවේ ලැබුණු සහාය සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත මෙහිදී සිය ස්තුතිය පළ කළේය. ජනාධිපතිතුමාගේ ජපාන සංචාරය දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ඉහළ නැංවීමක් බව පැවසූ කිෂිඩා මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සියලු සහාය ලබා දෙන බවද පැවසීය. 2004 වසරේදී ශ්‍රී ලංකාවේ සුනාමියක් ඇති වූ අවස්ථාවේ ලැබුණු සහායට ජනාධිපතිතුමා ජපාන රජයටද මෙහිදී සිය ස්තුතිය පළ කළේය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපානයෙන් ලැබෙන සහාය අගය කළ ජනාධිපතිතුමා යාපනයේ රෝහල ඉදිකිරීමට ලැබුණු ජපාන දායකත්වය අගය කළේය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජපාන නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ සමාජික කට්සුයුකි ක්වයි මහතාද හමු විය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු විශිෂ්ට ප්‍රගතිය සම්බන්ධයෙන් ක්වයි මහතා සිය ප්‍රසාදය පළ කළේය. මෙම සියලු ජයග්‍රහණයන්ට මුල් වූ ජනාධිපතිතුමාගේ විශිෂ්ට නායකත්වය බෙහෙවින් අගය කළ ඒ මහතා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවද අවධාරණය කළේය. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය AHM ෆෞසි, අමාත්‍යවරුන් වන මහාචාර්ය GL පිරිස්, නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තානාපති යසුෂි අකාශි මහතා හමු වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුණු දිවා භෝජන සංග්‍රහයකදී තානාපති යසුෂි අකාශි මහතා හමු විය. මෙහිදී සුවද කතා බහක නිරත වූ යසුෂි අකාශි මහතා කියා සිටියේ රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ වසර කිහිපයක් තුළ ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. You faced a very big challenge with the end of the war. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ උතුරු නැගෙනහිර සංචාරය කිරීමට මට හැකි වුණා. ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු එම ප්‍රදේශ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වී තිබෙනවා. උතුරු නැගෙනහිර යාලේ පදිංචි කිරීමත් සාර්ථකව ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වෙලා. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වයේ හමුවේ සියලු ශ්‍රී ලාංකික ජනතාව එකතු කරගනිමින් ඉදිරියට යන්න හැකියාව ලැබී තිබෙනවා. I saw with my own eyes. ජපාන ශ්‍රී ලංකා මිතුදමට වසර 60ක් පිරෙද්දී දෙරට අතර සම්බන්ධය වඩාත් ශක්තිමත් වී ඇතැයි මහාචාර්ය GL පිරිස් මහතා පවසයි. ජනාධිපතිතුමාගේ සිව් දින ජපාන් සංචාරය පිළිබඳ අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍යවරයා. අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ජපාන් සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරලා අවුරුදු 60ක් ගත වන මොහොතේ 60 වන සංවත්සරේ පැහැදිලිව පෙනුණා මේ සාකච්ඡා කිහිපෙන්ම ජපාන් රජයේ ඉහළම මට්ටමෙන්
ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවයට විශේෂ වැදගත්කමක් දෙන බව. විදේශ අමාත්‍යවරයා ජපානයේ කිෂිඩා මැතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී එතුමා සඳහන් කළා ශ්‍රී ලංකාව අද මුහුණ දෙන අභියෝග පිළිබඳව ජපාන් රජයට තිබෙනවා කියලා යථාර්ථවාදී වැටහීමක්. ඒ සම්බන්ධයෙන් සුදුසු ආකාරයෙන් අපිට උදව් කිරීමට ජපාන් රජයේ තුලනාත්මක ආකල්පයක් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇති කිරීමට යම්කිසි භූමිකාවක් ජපාන් රජය ඉෂ්ට කරන බව අපිට පැහැදිලිව ප්‍රකාශ කළා. කවායි මැතිතුමා කියන්නේ ජපාන් රජයේ මේ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සභාපතිතුමා. එතුමාත් හම්බ වෙලා ජපානයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග ඉදිරියටත් මේ වගේම ශක්තිමත් ලෙස අකණ්ඩව කිසිම වෙනසක් නැතුව ඉදිරියට ගෙන යනවා. ඒ පිළිබඳ මේ ජපානයේ අපකප්පවීම සම්පූර්ණයි කියලා අපිට පැහැදිලිව සඳහන් කළා. යසුෂී අකාශී මැතිතුමා සමග ඉතාමත් ඵලදායී සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා හා ඒ දූත පිරිස අද ඒ සාකච්ඡාව කරගෙන ගියා. එතුමාට තියෙනවා ඉතාමත් ගැඹුරු අවබෝධයක් ශ්‍රී ලංකාවේ තත්ත්වයන් පිළිබඳ. එමකෝ අවුරුදු 12කට වැඩි කාලයක් එතුමා කෙලින්ම ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා සිටියා. ඉතින් එතුමා අගය කිරීමක් කළා. රජයෙන් ඉෂ්ට වෙච්ච ක්‍රියාදාමයේ පිළිබඳ එතුමා අගය කිරීමක් කළා. ඒ වගේම ආණ්ඩු දෙකක් අතර පමණක් නෙවෙයි මේ සම්බන්ධතාවයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රටේ ජනතාව ජපානයේ ජනතාව හා ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සමීප සම්බන්ධය. ඊයේ අතිගරු ජනාධිපතිතුමා ටෝකියෝ සතු උද්‍යානයට ගියා. ඇතුන් දෙන්නෙක් මේ පැටවුන් දෙන්නෙක් පරිත්‍යාග කිරීමට එතනට සහභාගී වුණා ජපානයේ අධිරාජයාගේ මිනිබිරිය. කෘතඥතාවය ප්‍රකාශ කළා ජපානය වෙනුවෙන් විශේෂයෙන්ම ජපානයේ දරුවන්ට ලොකු සතුටක් ගෙන දෙන මේ පරිත්‍යාගය කිරීම සම්බන්ධයෙන්. ඉතින් මෙතෙක් දුරට ඒ පැවතුණු ඒ සාකච්ඡා අනුව පැහැදිලිව පෙනෙනවා මේ සම්බන්ධය රටවල් දෙකටම ඉතාමත් අගනා වටිනා සම්බන්ධයක් බව. LTTE ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ලෙස මරා දෙමු අහිංසක ජීවිත ගැන Channel 4 ඇතුළු ජාත්‍යන්තරය නිහඬයි. වියරු ත්‍රස්තවාදයේ කුරිරු වද හිංසාවට ලක් වූ ප්‍රශ්න කරති. මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කළේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිකුලින් ප්‍රතික්ෂේප කරමින් ජගත් මානව හිමිකම් කොම්මසාරිස්වරියටද කරුණු ඉදිරිපත් කරන බවයි. දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයි තමා මේ විලිරුදාව හැදිලා තියෙන්නේ. වැඩිම ජනගහනයක් හමුදාවල මැරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. අතුරුදහන් වුණා, මැරුණා, ආබාධිත වුණා. ඔය ප්‍රභාකරන් කියන අලුගෝසු වගේ නාසි හමුදාව තමා මේ අපේ දරුවෝ අපට අහිමි කළේ. මේ ගෙනියන ව්‍යාපාරේ, මේ කටයුතු, මේ කූට කුමන්ත්‍රණ ඔකට අපි රැවටෙන්නෙත් නෑ. මේ මහත්මේලා මේ කරලා තියෙන සංදේශය ඉදිරිපත් කරන හරියට හරි. මම අභියෝග කරන ඕන කෙනෙකුට ඒගොල්ලන්ගේ අතුරුදහන් වුණා නම් අපේ දරුවොත් හොයලා දෙන්න අපට. 93 කෙනෙක් ගියා. එතකොට වයස 12 යාට. ලොකු පුතාට. තව රාජා. එක්කරන් ගියාට අපිට කිව්වෙත් නෑ බලෙන්ම අරන් ගියේ. මේ සියලුම දෙමව්පියන්ගේ දරුවෝ වෙනුවෙන් TNA එක LTT ඩයස්පෝරාව කරගෙන යන ඒ බොරුවට ඒ වංචාවට අපි නියම පිළිතුරක් ලබා දෙනවා කියන එක මම පවසනවා. தமிழீழ விடுதலை புலிகளினால் பலவந்தமாக LTT ත්‍රස්තවාදය නිසා දෙමළ ජනතාව නොයෙකුත් බාධකවලට මුහුණ දුන්නා. අපේ අය පැහැරගෙන ගියා. පාසල් ළමයින්ට බලහත්කාරයෙන් යුද පුහුණුවක් දුන්නා. ඒ කාලේ පැහැරගෙන ගිය අය ගැන අද කිසිම මානව හිමිකම් සංවිධානයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි කතා කරන්නේ නැහැ. අහිංසක දරුවන් ඝාතනය කළා. මේ ගැන කිසිවක් කතා නොකරන දෙමළ ජාතික සන්ධානය අද ජිනීවා ගිහිල්ලා රටට එරෙහිව ප්‍රකාශ කිරීම හරිම හාස්‍යජනකයි. அதன் பின் நான் பன்னியில் ஒரு கொஞ்ச காலம் நின்று அங்கிருந்து காய்ச்சல் காரணம் துவக்கால் சுட்டு கொல்லப்பட்டது சம்பந்தமாக எந்த விதமான ஜெனிவாவிலோ சேனல் 4விலோ எந்த விதமான விமர்சனங்களும் வரவில்லை.
මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන අද ඉහළින් කතා කරනවා. ඒ වුණත් යුද්ධය ආරම්භයේ සිට අවසානයේ දක්වා LTTE සිදු කළ මානව හිමිකම් කඩකිරීම ගැන Channel 4 නාලිකාව හෝ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධාන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ. කාත්තන්කුඩි පල්ලියේ 103 දෙනෙක් යාඥාවෙන් නිරතව සිටියදී ඝාතනය කළා. ඒ වෙලාවේ වෙඩිවැදුණු මම සදාකාලික ආබාධිතයෙක් වුණා. මගේ සහෝදරියගේ වයස අවුරුදු 6ක් සහ 14ක් වෙන මගේ දරුවෝ දෙන්න වෙඩි තබා ඝාතනය කළා. මේ බින්දුරේ කත්තේ අවසාන දවස. මේකුල මැරෙන සතියකින් ඉස්සල්ලා. මගේ මල්ලිලා දෙන්නෙක් ඒ තවසම තම කත්තේ මේ දෙන්න. இது சம்பந்தமாக எந்த விதமான மருந்த உரிமை මං අහන්නේ ඇයි මේ සිදුවීම Channel 4 වීඩියෝවෙන් පෙන්නුවේ නැත්තේ? නමුත් பிரபாகரன்ගේ පුතා පෙන්වමින් ඒ අය ලොකුවට කතා කරනවා. உடலாலும் வேதனைப்பட்டு கொண்டிருக்கிறார்கள். இது சம்பந்தமாக எந்த விதமான தீர்வும் இல்லாமல் ஒரு மனித முறல் சம்பந்தமாக கதைப்பதென்றால் யுத்தம் ஆரம்பிக்கப்பட்ட காலத்திலிருந்து முடியும் மட்டுக்கும். විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.